right. මුදල් පිළිබඳ ගණිතයේ 14 වන පිටුවේ 41 වෙනි ගාන කරන්නයි යන්නේ. 14 වන පිටුවේ 41 වෙනි ගාන කරන්නයි යන්නේ. බලමු. බැංකුවක් මගින් හඳුන්වා දෙන ලද්ද නිෂ්පාදනයක සාමාන්‍ය ඒගොල්ලන්ගේ තේ කියන්නේ නිෂ්පාදන කියලා ප්‍රොඩක්ට්ස්. කියන්නේ මොන හරි ගිණුමක් අලුත් ගිණුමක් ආරම්භ කරන ඒගොල්ලන්ගේ නිෂ්පාදනයක් ඒක. right. බැංකුවක් විසින් හඳුන්වා දෙන ලද්ද නිෂ්පාදනයක කියවමු. ඔබ විසින් අද දින එනම් වර්ෂ බිඳුවේදී රුපියල් 50000ක් තැන්පත් කරනු ලබන අතර සිර 10 වන වර්ෂයේ අවසානයේ සිට ඔබට වාර්ෂික රුපියල් 10000 බැගින් ලැබෙනු ඇත. වර්ෂයකට සිට 5 බැගින් වූ පොලි අනුපාතයක් අන්තර්ගතව ඇතනම් බැංකුවට 10 වන වර්ෂයේ අවසානයේ සිට ආරම්භ කර රුපියල් 10000 බැගින් වාර්ෂික ගෙවීම් කොපමණ ප්‍රමාණයක් ගෙවිය හැකිද? right. තව පාරක් එක සැරයක් කියව ගන්න බලන්න. එක සැරයක් කියව ගන්න. right. එතකොට අද දින රුපියල් 10000ක් තැන්පත් කරා. වර්ෂ 9-10 අද 50000ක් තැන්පත් කරා. බලන් ඉන්නකෝ. right. 10 ගානේ ගන්නවා. ආන්න ඔහොම. අපි දන්නේ කොච්චර කාලයක් අපිට ගන්න පුළුවන්ද කියලා. අපෙන් අහන්නේ මේ වගේ කීයක් ගන්න පුළුවන්ද කියලා. ඔහොමයි ඇඳෙන්න ඕන. අපි දන්න સિદ્ધාන්තය මොකද්ද? අපි දන්න સિદ્ધාන්තය තමයි මේ ආපසු ගනු ලබන මුදල් වල වර්තමාන අගය මෙදිනට අගය අද දින තැන්පත් කරන 50000ට සමානයි. ඒ වගන්තියේ ලියාගෙනම ගාන පටන් ගමු. ලියන්න 10 වන වසර අවසානයේ සිට රුපියල් 10000 බැගින් රුපියල් 10000 බැගින් ආපසු ගනු ලබන මුදල් වල ආපසු ගනු ලබන මුදල් වල වර්තමාන වටිනාකම
වර්තමාන වටිනාකම කමා අද දින තැන්පත් කරනු ලබන රුපියල් 50000ට සමාන වේ. right මේක අඳින්න දැන් right දැන් මේකේ වර්තමානාගේ හොයන්න යන්නේ. මෙතන අවුරුද්ද දන්නේ නැහැ. අන්න ඒ වෙලාවට මෙන්න මේ ගෙවන ගෙවීමේ වර්තමානාගේ හොයන්න බෑ. අර මම ඉගෙනුවා අද නෙමෙයි ඊට කලින් සෙෂන් එකේදී අර y16 ඍණ y9 කියලා ඔහම ලිව්වේ. ඔහම ලියලා කෙලින්ම ටක් ගාලා ප්‍රසන් බැලුවේ. එහෙම ඒකෙන් ගන්න බෑ. මොකද මෙතන එක අපි දන්නේ නැති නිසා. මෙතන එක දන්නේ නැති නිසා ඒක හොයන්න බෑ මේ විදියට. නෝකේ වර්තමානාගේ හොයන්න වෙන්නේ මම ඉගෙනුව ඕ වගේ වාර්ෂිකයක මැද්දෙන් පටන් අරගෙන 10 වන වර්ෂයෙන් පටන් අරගෙන සමහරකට 5 වන වර්ෂයෙන් පටන් අරගෙන අන්න එහෙම කරන ගෙවීමක වර්තමානාගය මම ඉගෙනුවා දෙවෙනි ක්‍රමය කියලා තව ක්‍රමයක් කලින් සෙෂන් එකේදී. කොහොමද? පැන්සලෙන් මෙතනට එක දාගන්න. 2 3 4 අන්නේ පැන්සලෙන් දාගන්න එක දාන්න n කියලා. ආන්නෝ. මෙතන බිඳුව. මෙතන බිඳුව. right දැන් හොයන්න පුළුවන්. දැන් හොයන්න පුළුවන් ඉස්සෙල්ලා මෙතනට ගන්න. අර පැන්සලෙන් ලියපු ටික බලන්න පෑනෙන් ලියපු එක අමතක කරන්න. ආන්න මේක හොයමු කොහොමද? 10000 වැඩි කිරීම. cumulative present value at 5%. n සමානයි දන්නේ. n සමානයි දන්නේ. අන්න අපිට වගුවෙන් බලන්න බෑ. n ව දන්නේ නැති නිසා. එහෙනම් මෙතන වගුවෙන් ගත්ත යාගේ p කියලා හිතමු. 10000යි p 5 කෙලින් අපිට බලන්න බෑ. 10000යි p right මේ 10000යි p වලත් තාම ආවේ නැහැ. මෙතනට එන්න ඕන. ආන්න ඔහොම. මොකද මම හොයලා තින් 9 වන වසර අවසානයේට. එහෙනම් මේ 10000යි p වැඩි කරන්න කොහොමද? cumulative present value at 5%. n සමානයි 9. cumulative present value නෙමෙයි මේ වාර්ෂිකයක වර්තමානය නෙමෙයි මේක ෆිගර් එකක discount factor. මෙතන ලියවෙන්න ඕනේ discount factor. වට්ටම් සාධකයේ බලන 5 දී අනිත් පිටුවේ සිර පහේදී 0.65 0.645 බලන්න හරිද කියලා 0.645
එතකොට මෙතන එනවා 6450යි. ඔන්න හෙව්වා මට ලැබෙන වාරිකවල වර්තමානාගය. ඕක සමානයි 50000ට. එකම කාලෙට ගෙනල්ලා තින්නේ ඔය. එකම කාලෙට ගෙනාවම සමානයි. සමහරක් ළමයි මේ 50000 මෙතනට හොයලා ඇති. ඒකයි මේකයි සමාන කරලා ඇති. ඒත් හරි. 50000යි මේකයි සමාන කරොත් වැරදි. 50000ත් මෙතනට ඇදලා අර වැල්පොලි සූත්‍රයෙන් මේ දෙක සමාන කරන ඒත් හරි. right. දැන් එහෙනම් ලියන්න මෙන්න මේ 50000යි මේයි සමානයි. යටින් ලියන්න මෙහෙම. හතයි දශම හතයි පහයි. දැන් වගුව බලන්න 105 කෙලින්. 105 කෙලින් 7.75යි. 7.7යි දෙක තියෙනවා 10 දී. 10 දී. එහෙනම් 10 තමයි ගන්න ඕනේ. ගහන්න මේ රීතරයක් දාලා ලියන්න. වගුවට අනුව 100% දී n සමානයි 10 වේ. වගුවට අනුව 100% දී n සමානයි 10 වේ. right. යටින් මේ අනුව යටින් මේ අනුව රුපියල් 10000 බැගින් 10000 බැගින් කාර්තුමය වාරික 10ක් ආපසු ලබාගත හැක. right. එහෙනම් ඇති හරි වැදගත් අමාරුයි අන්තිම ගණන් ටික හැදුවා. පෙරලා කතා කරා මේ වගේ මේ n වලගේ හොයන විදියයි පොලි අනුපාතය හොයන විදියදී අර ප්‍රතිලඝු බලන විදියට වගුව ඇතුලේ බලන්න ඕන. අපි දැන් යනවා වෙන අලුත් තව කොටසකට ලියන්න අනාවර්ත වාර්ෂික. perpetuity. PERPETUITY. අනාවර්ත වාර්ෂික. බලමු. මොකද වාර්ෂිකයක් කියන්නේ? වාර්ෂිකයක් කියන්නේ සමාන කාල පරිච්ඡේදවලදී ගෙවන හෝ ලැබෙන එක සමාන මුදලක්. වාර්ෂිකයක් කියලා කියන්නේ සමාන කාල පරිච්ඡේදවලදී ගෙවන හෝ ලැබෙන එක සමාන මුදලක්. මෙන්න වර්ෂ වෙන්න පුළුවන්, මාස වෙන්න පුළුවන්, කාර්තු වෙන්න පුළුවන්. අවුරුදු 10ක් පුරා ඔහොම රුපියල් X බැගින් ගෙවීම් කරනවා නම් මේක වාර්ෂිකයක්. අනාවර්ත වාර්ෂිකයක් කියන්නේ මොකද්ද? perpetuity.
මේ ගෙවීම හෝ ලැබීම වර්ෂ අනන්තයක් පුරා සිදු කරයි නම් ආන්න මෙහෙම වර්ෂ අනන්තයක් පුරා අන්න මේ වගේ එකට අපි කියනවා අනාවර්ත වාර්ෂිකයක් කියලා. කාර්තු අනන්තයක් පුරා සිදු කරයි නම් අනාවර්ත වාර්ෂිකයක්. ලියාගන්න අනාවර්ත වාර්ෂිකය යටතේ මෙහෙම ලියන්න. සමාන කාල පරිච්ඡේදවලදී ගෙවන හෝ ලැබෙන එක සමාන මුදලක් අනාවර්ත වාර්ෂිකයක් ලෙස එක සමාන මුදලක් වාර්ෂිකයක් ලෙස හඳුන්වයි. වාර්ෂිකයක් ලෙස හඳුන්වයි. මෙම ගෙවීම හෝ ලැබීම වර්ෂ වරණකරින්න මාස කාර්තු වරන් වහන්න අනන්තයක් පුරා සිදු කරයි නම් මේ එය අනාවර්ත වාර්ෂිකයක් ලෙස හඳුන්වයි. එය අනාවර්ත වාර්ෂිකයක් ලෙස හඳුන්වයි. right. right. අයමත් කියව ගන්න. right. දැන් ලියන අනුමාර්ථකාවක් අනාවර්ත වාර්ෂිකයක වර්තමාන වටිනාකම ගණනය කිරීම. අනාවර්ත වාර්ෂිකයක වර්තමාන වටිනාකම ගණනය කිරීම. අනුමාර්ථකාව. මේ වගේ අනන්තය දක්වා කරන ගෙවීමක මේ වගේ අනන්තය දක්වා කරන ගෙවීමක දැන් අගේ හොයන්න යන්න. අනාවර්ත වාර්ෂිකයක වර්තමාන වටිනාකම ගණනය කිරීම. right. බලමු. ලියන්නේ යටතේ අපි මේක කතා කරමු. ඉතින් මෙහෙම ලියන්න. අපි ගමු වර්ෂ කියලා. මාසත් ගන්න පුළුවන්. වර්ෂ. මෙහෙම ලියලා ඉන්නකො ඉස්සෙල්ලා මම කියන එක ලියන්න. සෑම වර්ෂයක් අවසානයේ රුපියල් X බැගින් අනාවර්තව කරනු ලබන
ගෙවීමක වර්තමාන වටිනාකම පහත සූත්‍රයෙන් ගණනය කෙරේ. right හරි පොඩ්ඩක් මේක බලන්න මේදිය මම කරලම බලන්න මෙන්න මෙහෙම අනන්තය දක්වා කරන ගෙවීමක දැන් අගය ඒ කියන්නේ කරන්න එපා බලා ගන්න මේකේ දැන් අගය හොයන්න ඕන තරු මේකේ දැන් අගය හොයන්න ඕන තරු මේකේ දැන් අගේ හොයන්න ඕන තරු මේකේ දැන් අගේ හොයන්න ඕන මෙන්න මේක present value ප්‍රශ්නාර්ථ ලකුණ ආන්න ඔහොම ඔන්න ඕක හොයන්න ඕන කොහොමද හොයන්නේ මේ බලාගන්න හරිම ලේසි යටින් මේ එක ගෙවීමක් අරගෙන බෙදන්න වට්ටම් සාධකේ වට්ටම් අනුපාතේ ඔච්චරයි ඕක උත්තරේ එන්නේ මෙන්න මේ උත්තරය අර තනි එක එක වෙන වෙනම හොයන්නේ නැහැ හැබැයි ඔක්කොගෙම වර්තමාන අගේ මට හොයන්න මේ රූපේ ඇඳලා ඊට පස්සේ යටින් සූත්‍රය දාන්න අඳින ලස්සන්ට ඔක්කොම උඩ ඉඳන් right මේ පැත්තෙන් ලියන්න R යනු වට්ටම් අනුපාතය වේ නැත්නම් ස්ට්‍රෝක් ප්‍රාග්ධන පිරිවැය වේ R යනු වට්ටම් අනුපාතය වේ ස්ට්‍රෝක් ප්‍රාග්ධන පිරිවැය වේ right ඔන්න දැන් අගේ අපි කරනවා 42 වෙනි ගාන. ඔගොල්ලෝ කියවනවා මම කරනවා. 42 වෙනි ගාන. කියවන්න. සමාගමක් රුපියල් 4500 කු අනාවර්ත වාර්ෂිකයක වර්තමාන වටිනාකම ගණනය කරන්න. මෙහිදී වට්ටම් අනුපාතය 14ක් වේ. right. අයි පාරක් කියව ගන්න. හාරදාස් 500 ගානෙන් ගෙවන්නේ. අනාවර්තව perpetuity. right. සෑම වර්ෂයක් ආරම්භයේද අවසානයේද කියලා දීලා නැහැ. අපි උපකල්පනය කරන අවසානයේ කියලා. right. ආන්නොම. අඳින්න ওই විදියට මේකේ දැන් ආගේ ඕනේ මෙහාට. මෙන්න මෙහෙමයි හොයන්නේ.
ඔන්න present value. දැන් ආගේ 32143. හාරදාස් 500 ගානේ ලියාගන්න. හාරදාස් 500 ගානේ වර්ෂ අනන්තයක් පුරා ගෙව්වත් එකයි අද දින මෙච්චරක් ගෙව්වත් එකයි. ඒකයි අදහස. 32143ක් ගෙව්වත් එකයි. ඒකයි ඔය කියන්නේ. right. ලබන පන්ති පටන් ගන්න දවසේ මං හිතනවා තව මාසයක් වගේ ඇතුළතදී අපේ පන්ති පටන් ගන්න පුළුවන් වේවි සාමාන්‍ය විදියට. ඒතර මේ වගේ ඒවා උගන්වන්නේ නැහැ, අලුතෙන් වෙන පාඩම් උගන්වන්නේ. ඒක මතක තියාගන්න ඕන. මේක ඔයගොල්ලෝ ඔන්ලයින් බලනකොට ඒක සැරේ බලන්න හම්බෙන්නේ ඊට වඩා හම්බෙන්නෙත් නැහැ. ඒක අහක් කරනවා මේගොල්ලෝ. ඒක මතක තියාගන්න ඕන. මෙන්න මේ 32143 මට පන්ති පටන් ගන්න අයිම පටන් ගන්න දවසේ ගෙනල්ලා දෙන්න. හැම ළමෙක්ම 32143. මම ඒගොල්ලන්ට සෑම අවුරුද්දක් අවසානයේදී 4500 ගානේ දෙනවා ජීවත් වෙනතුරු. මැරලා යනවා නම් කාව හරි නම් කරන්න එයාට මන් දෙන්න. මැරලා යනවායි කියලා හිතනවා නම් හෙට අනිද්දා කාව හරි නම් කරන්න එයාට දෙන්න. කිසි දෙයක් බය වෙන්න එපා. ඇයි මේ කරන ගෙවීමේ දැන් අගේ මේක අනන්තයක් දක්වා 4500 ගානේ ගෙව්වත් එකයි දැන් 32143ක් ගෙව්වත් එකයි. ඒකයි අදහස. දෙකම එකයි ඒකයි. හැබැයි මට දැන් ඔයගොල්ලෝ ගෙනත් දෙනවනේ 32143 ගානේ. ඒ ගෙනත් දෙන එක මම ගෙදර ගිනියලා අල්මාරියක් අස්සේ තබා ගත්තොත් ඉතින් හරියන්නේ නැහැ. එහෙම වුණොත් අවුරුදු 8යි ගෙවන්න වෙන්නේ. මම ඒක අනිවාර්යයෙන්ම වර්ෂෙට 14ක පොලියක් ගෙවන ආයෝජනයක යොදවන්න ඕන. එහෙම වුණොත් තමයි මට වර්ෂ අනන්තයක් පුරා 4500 ගානේ ඔබට ගෙවන්න පුළුවන් වෙන්නේ. හැබැයි යම් විදියකින් මට 14ට වඩා රිටර්න් එකක් ලැබෙන ආයෝජනයක තැම්පත් කරන්න පුළුවන් වුණොත් මට පොඩි වාසියක්ද ලැබෙනවා. මට පොඩි ලාභයක්ද ලැබෙනවා. right. හරි. අපි යනවා මුද 43 වෙනි ගානට. 43 වෙනි ගානට යමු. ගන්න 43 වෙනි ගාන. සෑම වර්ෂයක් ආරම්භයේ කියන එක අන්ඩර්ලයින් කරන්න. සෑම වර්ෂයක් ආරම්භයේ කියන එක අන්ඩර්ලයින් කරන්න. right. අන්දිමු දැන් කියවලා අඳින්න. මෙන්න මේකටත් එනවා. ආන්නෝ right. සෑම වර්ෂයක් ආරම්භය. හැබැයි අනන්තය ගැන කතා කරනකොට මේක ඊට කලින් අවුරුද්දෙන් නවත්තන්නේ නැහැ. අනන්තය වුණාම අනන්තය ඍණයකින් නවත්තන්නේ. අනන්තය ඍණ කියන්නේ අනන්තය ඍණ 5 කියන්නේ අනන්තෙම තමයි.
right. ඇයි මොකද කලින් ගණන් වල අපි එහෙම නැවතුවා ඊට එහයින්. මෙහෙන් නැවතුවා. right. බලමු. මේකේ වර්තමාන අගය කීයද? 4500ම තමයි. 4500ම තමයි. right. එහෙනම් මෙන්න මේ ටිකේ වර්තමාන අගය හොයමු අපි. පොඩක් ඉන්න. x බෙදීම r 4500 බෙදීම 0.14 සමානයි මේ පැත්තට එන්න ගානට පොඩක් මං හැදුවට පස්සේ අදින්න ඉඩමදි වෙන්නේ නැත්නම් ඔයගලන්ට ගානට මේ 4000 මෙන්න මෙයා යටින් මේක එන්න ඕන ආන්න දැන් මේ දෙක එකතු කරන්න right ලියන්න මෙන්න present value එක right දැන් අපි හදනවා 44 වෙනි ගාන ඔන්න ටිකක් වෙනස් ගානක් ටිකක් වෙනස් ගානක් මේක හරිද මේක හරි වෙච්ච ළමයි 44 වෙනි ගාන කරන්න හතරි සතරනි ගාන පස්වන වර්ෂ අවසානයේ සිට අන්න එකේ ඉඳන් නෙමි අඩු ගානේ බිංදු ඉඳන්වත් නෙමි පහේ ඉඳන් අනාවර්තව කිව්වොත් අනන්තය දක්වා පස්වන වර්ෂයේ අවසානයේ සිට මෙන්න මෙතන 4500යි අන්න ඔහොමයි ඇඳෙන්න ඕන. හැම ළමෙක්ම අඳින්න ඕන. මතක ඇති මේ පාඩම අපි කරේ එහෙමයි. right කොහොමද කරන්නේ අනන්තය මේකේ දැන් ආගේ මේකත් අර පැන්සලෙන් දාගෙන කරන්න වෙනවා රීඅරේන්ජ් කරගන්න වෙනවා පැන්සලෙන් මෙතනට එක දාගන්න මේක 2 මේක 3 මේක අනන්තේ ඍණ 5 අනන්තේ ඍණ 4 කියලා ලියන්නේ අනන්තය ආවොතින් ඒකත් අනන්තයම තමයි මෙතන බිඳුව අන්න ඔහොම ඇඳ ගන්න බිංදු 1 2 3 අනන්තය
දැන් ඔය පැන්සනෙන් ලියුප එක දිහා බලලා මෙහාට එන්න. මෙන්න මෙහෙම සූත්‍රය. ඔන්න මට හොයාගන්න පුළුවන් වර්ෂ බිඳුවට අර උඩ පැන්සනෙන් ලියුප එක දිහා බලලා. right. ඔය ආවේ මෙදිනට. මෙදිනට කියන්නේ දැන් මෙතනට එන්නේ. 4 වන වර්ෂ අවසානයේ. දැන් මෙහාට අදින්න ඕන බිඳුවට. මේ තනි ෆිගර් එකක වර්තමානග ගන්න දන්නවා ඩිස්කවුන්ට් ෆැක්ටර් එකෙන් වැඩි කරලා. ගන් 32143 වැඩි කරන්න discount factor at 14% n සමානයි 4 පයි 9.2 19,29 අනාවර්ත වාර්ෂික ඒක විශේෂ ගානක් මැද්දෙන් පටන් ගත්තේ. ඒකත් අපි එක ක්‍රමයේ දෙක ක්‍රමයේ කියලා මේ වගේ එකකට කරන්න බෑ. අර y 16 අඩු කිරීම y 5 කියලා ලිව්වා වගේ. එහෙම ගන්න බෑ අනන්තය නිසා. තව ක්‍රමයක් හැබැයි තියෙනවා මේකට. මං හිතනවා ඒක අවශ්‍ය වෙන එකක් නැහැයි කියලා. හැබැයි කරමුද ඕනනම් තව ක්‍රමයක් තියෙනවා. වෙන ක්‍රමයක්. right. ඒකත් කරමු. ඕක ලියන්න උඩින් එක ක්‍රමයේ කියලා. එක ක්‍රමයේ කියලා ලියන්න. right. දෙක ක්‍රමයක දැන් ලියන්න යටි. කමන්නේ. මේක අඳින්න මේ විදියට මේ 1 2 3 4 ඒවා නැහැ. ඒ වුණාට ඒ අවුරුදු ගාන දාන්න පොඩ්ඩක්. ආන්නෝ මේ පැන්සල ඕනේ නැහැ. right. දාගන්න. දැන් වෙන පෑනකින් මට පාට පෑන් ගෙනාවේ නෑ මම. මෙන්න මේ 1 2 3 4ටත් 4500 ගානේ දාගන්නකො වෙන පෑනකින්. ආන්නෝ ඒක වෙන පෑනකින් මම මේ රවුන්ඩ් කරලා තියෙනව දාන්න. right. මම මෙතක් ඉඳන්ම වර්ෂ 1 ඉඳන්ම අනන්තය දක්වා 4500 ගානේ කරන ගෙවීමේ වර්තමාන අගය මම හොයනවා. 1 ඉඳන් අනන්තය දක්වා මුදල් ප්‍රවාහ කීය ගානද 4500 ගානේ. right. මේ පැත්තේ present value වර්තමානගේ හොයන්නේ කොහොමද? 4500 බෙදනවා 0.14න්
ඔය ඇවිල්ලා මෙන්න මේගොල්ලන්ගේ වර්තමාන අගයත් එක්ක 32143යි. මෙන්න මේගොල්ලන්ගේ වර්තමාන අගයත් එක්ක ඔය තියෙන්නේ. ඒගොල්ලන්ගේ වර්තමාන අගය එකේ ඉඳන් 4 දක්වා 4500 වර්තමාන අගය මෙන්න මෙයාගෙන් අඩු කරාම හරි. මෙන්න මේ ටික විතරක් ගත්තොත් ඕගොල්ලෝ මේ මොකද්ද මේ කලින් සෙෂන් එකේ ඉගෙනගත්ත වාර්ෂිකයක් සාමාන්‍ය වාර්ෂිකයක්. ඒකේ වාර්ෂිකයේ එම වාර්ෂිකයේ වර්තමාන අගය හොයන්න පුළුවන් cumulative present value වලින් වැඩි කරලා. අවුරුදු 4ක cumulative present value එක කීයද? 114 දී. අවුරුදු 4ක 2.914යි. මේ ඇවිල්ලා CPV at 14%. n සමානයි 4. මෙන්න එනවා 19030යි. මේක තමයි අර වගේ වාර්ෂිකයේ වර්තමාන. ඉස්සෙල්ලා ආපු උත්තරේට චුට්ටි වෙනසක් තියෙන බෑ ඒව ගණන් ගන්න එපා. රයිට්. ඔහොම ගන්නත් පුළුවන්. අර 4504ක් අඩු කරලා හරියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වර්තමාන අගය අඩු කරන්න ඕනේ. ඔහොමම ලියන්න. මේ ලියා ගන්න උඩින් වර්ෂ මුදල් ප්‍රවාහ වර්ෂ ලියන්න. මුදල් ප්‍රවාහ රුලක් ටිකක් ඉඳ තියලා present value ගන්න. එකේ ඉඳන් අනන්තය දක්වා ගන්න. හාරදාස් 500 ගානේ. කොහොමද 4500 බෙදුව 1.4 0.14 එකේ ඉඳන් 4 දක්වා ගන්න. හාරදාස් 500යි. 2.914න් වැඩි කරා. ඒක අඩු කරන්න අරගෙන. කැමති විදියක් කරන්න. උත්තරය 100ක 200ක වෙනසක් ආවත් බය වෙන්න එපා. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. right. අනාවර්ත වාර්ෂික ඔය ඇති. ගණන් 3ක් හැදුවා. සමහරකට මේ කලින් පාඩම් වල ගණන් මම මේ ගාන කරන්න කියලා ඉඩ තියලා යන්නේ නැති. මට ඒක ඒ ගණන් දැන් මම අල්ලන්නේ නැහැ. මොකද ඒ පන්තියට ආපු වෙලාවේ තව සුමාන 3-4කින් කොහොමත් අපි පන්තියට එනවා. මම පන්තියට ආපු වෙලාවේදී ඒ ගණන් වෙන වෙනම එක එක පන්තියේදී කරන්නම්. මොකද මම ඒ වෙලාවට ඒ පන්තියේ කරනකොට ඒ ගාන ලියනකොට මම කොලයක ලියාගෙන ඉල කරනව නෙමිනේ. ඉලක්කම් නම්බර ප්‍රතිශත කාල සීමාවල් වෙනස්. ඒතොර එක එක ළමයි ගණන් වෙනස් එක එක පන්තිවල. දැන් මම මේ රෙකෝඩින් එක කරන්නේ පන්ති ඔක්කොටම එකට. ඒ නිසා ඒ ගණන් මම පන්තිට ආපු වෙලාවේදී සාකච්ඡා කරනවා. හරි. දැන් අපි යමු තවත් අලුත් මේ පාඩම ඇවිල්ලා ලොකු පාඩමක්. මාර්තුකා ගොඩයි. දැන් ලියන්න අනිත් පාඩම අනුමාර්තුකාවල් ලියන්න. ලබාගත් ණය මුදලක් ලබාගත් වමෙන්ම පටන් ගන්න. ලබාගත් ණය මුදලක් හල්කයන්. පොලියද ඇතුළුව. පොලියද ඇතුළුව. සමාන වාරික වලින් ගෙවනු ලබයි නම්
සමාන වාරික වලින් ගෙවනු ලබයි නම් වාරිකයක වටිනාකම ගණනය කිරීම වාරිකයක වටිනාකම ගණනය කිරීම අන්න ලස්සන මාර්තුකාවත් පුදුම වැදගත් මාර්තුකාවක් හරිම ප්‍රායෝගික මාර්තුකාවක් තනියම කියව ගන්න මාර්තුකාව ඉස්සෙල්ලා right ආගන් දැන් ඕගොල්ලෝ තව අවුරුදු 4-5කින් chartered accountant කෙනෙක් වෙලා පවුලක් එහෙම වෙලා ඉඩමක් එහෙම අරගෙන ගේ පොඩ්ඩක් හදාගන්න කියලා බැංකුවට යනවා ණයක් ලබා ගන්න ගෙයක් හදන්න chartered accountant වෙච්ච පළේට එකපාරට මෙලෝ 100ක් නැතුව එකපාරට හම්බෙන්නේ නැහනේ කෝටි ගණන් බැංකුවෙන් ණය මුදලක් අරගෙන අපි ඔයගලන්ට විශ්වාසයි මාසිකව ණය මුදල ගෙවා දමන්න පුළුවන් කියලා. බැංකුවෙන් ණය මුදලක් අරගෙන මාසිකව ගෙවා දමන්න කියලා බැංකුවට ගිහිල්ලා අහනවා. බැංකුවෙන් ගිහිල්ලා අහනවා බැංකු කළමනාකාරයාගෙන් "ඒයි මට ණය මුදලක් දෙනවද" කියලා. කළමනාකාරයා අහනවා "ඔයා කවුද" කියලා. ඒතර ඔයා කියනවා "මම chartered accountant" කියලා. එන වාඩි වෙන්නකෝ කියලා එයා නැගිටලා ඔයාට පුටුව වාඩි වෙන්න දෙනවා. right. ඒතර ඔයාගෙන් අහයි මොනවද ඒගොල්ලෝ කතා වෙන්නේ? කොච්චරද ඕනේ? මිලියන 10ක් කියනවා කෝටියක්. තව මොනවද අහන්නේ? තව අහයි කොහොමද ඔයා ගෙවන්නේ ඉන්නේ? එතකොට ඔයා කියයි මම සමාන මාස වාරික වලින් ගෙවනවයි කියලා. ඔයා හයි සමහරක් වෙලාවට බැංකුවේ පොලි අනුපාතය කීයද? එයා කියයි දැන් සපල පොලි අනුපාතය 14යි හරි කී හරි කියයි. මෙච්චරයි කියලා. ඔයා එතකොට අහනවා මම මාසිකව කීය ගානද මට ගෙවන්න සිද්ධ වෙන්නේ ණය මුදලයි පොලියයි සමානව. එයා ගානක් හදලා කියයි ඔයාට ඔයා හැමදාම 53000 ගානේ ගෙවන්න කියලා. නැත්තම් 1,20,000 ගානේ ගෙවන්න කියලා කීය හරි. අපි තුමු 1,20,000 ගානේ කියලා 1,20,000 ගානේ ගෙවන්න කියලා කියයි. අන්න ඔයාට පුළුවන් වෙන්න ඕන මේ බැංකු කළමනාකාරයා 1,20,000 කැල්කියුලේට් කරේ කොහොමද ඒක හොයන්න ගෙදර ඇවිල්ලා. ඔයා වාරිකේ කීය ගානේද ගෙවන්නේ කියලා. ඒ බැංකු කළමනාකාරයා කිව්වා 14යි අපි පොලිය අය කරන්න කියලා. එයා අය කරපු පොලිය එයා කැල්කියුලේට් කරලා තියෙන ඔය 1,20,000 අර 114 අරන්ද කියලා බලන්න පුළුවන් ඔයාට. සමහරක් එයා 15 ගත්තත් දන්නෙත් නැහනේ. අපිට බොරුවට කිව්වට අපි දන්නේ නැත්. එයා 18 ගත්තත් දන්නෙත් නැහනේ. අන්න අය වාරිකේ වටිනාකම හොයන්නයි යන්නේ. නිකමටවත් ඔයා එතනදී හැවුවොතින් කළමනාකාරයෝ ඔයා මේ 1,20,000 කැල්කියුලේට් කරේ කොහොමද කියලා හැවුවොතින් එයා මොනවාද උත්තර දෙන්නේ? එයා හොයන හැටි ඔයාට කියලා දෙයිද? නෑ. එයා කියන්නේ මොකක්ද දන්නවද? සිස්ටම් එකෙන් එනවයි කියලා. අපේ data input කරාම කම්පියුටර් එකෙන් උත්තර එනවයි කියලා එයා කියන්නේ. එයා දන්නේ නෑ මේකේ තර්කානුකූලව කොහොමද කැල්කියුලේට් වෙන්නේ කියලා. බොහෝ විට chartered එහෙම first stage එකේවත් කරලා දිනනවා නම් එන්න දන්න ගන්නවා ඇති. ඒක වෙනම කතාවක්. නැත්තම් දැනගන්න විදියක් නෑ. right. දැන් අපි ඉගෙන ගත්තට පස්සේ ඕවගේ අවස්ථාවකදී ඕවාට පුළුවන් කළමනාකාරයව පැත්තකට ගෙනියලා ගිහිල්ලා මේ ඉන්ස්ටෝල්මන්ට් එක කැල්කියුලේට් වෙන්නේ මේ රෙන්ටල් එක කැල්කියුලේට් වෙන්නේ මේ විදිහටයි කියලා පැත්තකට ගෙනියලා ගිහිල්ලා එයාට කියලා දෙන්න පුළුවන් වෙයි. right. එහෙනම්
ණය මුදලක් ලබාගත් විට පොලිය හා ණය මුදලින් ගෙවන කොටද සමාන වාරික වලින් ගෙවයි නම් ගෙවන වාරිකේ වටිනාකම ගණනය කිරීම. වාරිකේ කීය ගානද අපි ගෙවන්න ඕන? කෙලින්ම අවබෝධ වුණා මොකද්ද කියලා ඔයගොල්ලන්ට? රයිට්? ඔයගොල්ලෝ නම් මොකද්ද ණය මුදලක් ගත්තම ඔයගොල්ලෝ කරන දේ දැන්ට මොකද්ද කරන්නේ? ඔයගොල්ලෝ ගෙදර අය ඔයගොල්ලෝ හරි කවුරු හරි බැංකුව කින විදිහට ගෙවාගෙන යනවා. දන්නෙත් නැහැ කී කොහොමද කැල්කියුලේට් කරේ කියලාවත්. ඔයලා බලන්නේවත් නැහැ, චෙක් කරන්නේවත් නැහැ. ඒකනේ කරන්නේ. රයිට්. කමන්නේ. එහෙනම් දැන් බලමු අපි ඒක කොහොමද හොයන්නේ කියලා. ගන්න 45 වෙනි ගාන. 45 වෙනි ගාන. සමාගමකට රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් අවශ්‍යව ඇත. එය සිට 16ක වාර්ෂික වැල්පොලි අනුපාතයක් යටතේ සමාන වාර්ෂික වාරික 10කින් ගෙවීමේ පොරොන්දුව පිට මුල්‍ය සමාගමක් විසින් ලබා දීමට එකඟ වී ඇත. වාර්ෂික වාරිකයේ වටිනාකම කීයද? මේ ගාන පොඩ්ඩක් මේ පළමු ගාන නිසා ලේසි වෙන්න මම දාලා තියෙන්නේ වාර්ෂිකව ගෙවන්නේ. අවුරුද්දෙන් අවුරුද්දට. ලංකාවේ නම් උගක් වෙලාවට ණය මුදලක් ගත්තම ඒක ගෙවා දාන්නේ මාසෙන් මාසෙට. හැබැයි මෙතන දාලා තියෙන්නේ වාර්ෂිකව ගන්නවයි වාර්ෂිකව ගෙවනවයි කියලා. හරි කමන්නේ ඒක අප්සෙට් යන්නේ නැහැ. ගියා ප්‍රායෝගික බවෙන් චුට්ටක් ඈත් වෙලා. මම කියන්නද? අයමත් ඔය ගාන තනියම කියව ගන්න. රයිට්. ගාන අපි මෙහෙම පටන් ගමු. ගෙවනු ලබන වාර්ෂික වාරිකයේ වටිනාකම රුපියල් x බැගින් යයි සිතමු. x අයි සමානවනේ ගෙවන්නේ. අන්න එතකොට තමයි අපි මේ වාර්ෂික පාඩම මතක් වෙන්න ඕනේ. මේක එහෙම් මෙහෙන් ගෙවන්නේ ලියන්න. ගෙවනු ලබන වාර්ෂික වාරිකයේ වටිනාකම යටින් පටන් ගන්න නම්බරේ දාලා. ගෙවනු ලබන වාර්ෂික වාරිකයේ වටිනාකම රුපියල් x බැගින් යයි සිතමු. ගෙවනු ලබන වාර්ෂික වාරිකයේ වටිනාකම රුපියල් x බැගින් යයි සිතමු. බලන්න ලියන්න එපා. වර්ෂ බිඳුව අවුරුදු 10ක් පුරා ගෙවනවා. රුපියල් x බැගින් ගෙවුවම ණය මුදලයි ඔක්කොම බේරෙනවා. මෙන්න ණය මුදල ලක්ෂ 5යි. ඒක වෙන පෑනකින් අඳින්න කොටු කරගන්න. හොමින් අඳින්න එපා. ඔන්න ඔහොමයි ගෙවන්නේ මේක. මොකද්ද සිද්ධාන්තේ? මෙන්න මේ ගෙවනු ලබන වාරිකවල වර්තමාන වටිනාකම හෙව්වොතින්. මෙන්න මේ ගෙවනු ලබන වාරිකවල වර්තමාන වටිනාකම හෙව්වොතින්. ඒ වර්තමාන වටිනාකම දැන් ගන්න ණය මුදලට සමානයි. ඒකයි සිද්ධාන්තය. මොකද මේවල වර්තමාන අගය හොයනකොට අර පොලි අහක් වෙලා එන්නේ. එහෙනම් දැන් ගන්න ණය මුදලට දැන් ගන්න ණය මුදලේ පොලිය නෑනේ. මොකද ඔයගොල්ලෝ ලිව්වේ කියලා බලන්න ඔතන බලන්න පොඩ්ඩක් ඔතන ලිව්ප් එක මොකද්ද? ගෙවුම් ලබන වාර්ෂික වාරිකයේ වටිනාකම රුපියල් x බැගින් යයි සිතමු. ලියන්න එතනම ලියන්න. එවිට මෙම වාරිකවල
මෙම වාරිකවල වර්තමාන වටිනාකම දැන් ගනු ලබන ණය මුදල වන මෙම වාරිකවල වර්තමාන වටිනාකම කමා දැන් ගනු ලබන ණය මුදල වන රුපියල් ලක්ෂ 5ට සමාන වේ. රුපියල් ලක්ෂ 5ට සමාන වේ. right. හරි. අන්න දැන් අඳින්න. මේ රූප ඇඳලා තමයි කතා වුණ වෙලාවක. අපි එහෙනම් මෙන්න මේ වාරිකවල වර්තමානාගේ මෙදිනට ගේමු බිඳුවට ගේන් cumulative present value at බලන්න වාර්ෂික අනුපාතය ගන්න ඕනේ මොකද වාර්ෂ වලින් ගෙවන්නේ 16යි n සමානයි 10යි පොතෙන් බලන්න සිතාසේ යටි 4.833 මෙන්න වර්තමානාගේ මේක මේකට සමානයි වර්තමානාගේට දැන් යටින් මැද්දෙන් ඔතනට එන්නකො මං කියන්නේ යටින් ලියන්න මේක සමානයි ලක්ෂ 5ට ආන්න 103,455යි. ලියන්න යටින් ලියන්න වාර්ෂික වාර්ෂික වටිනාකම එකසිය 3,455යි. right හරි අවුරුදු 10ක් පුරා ඕක ගානේ ගෙවන්න ඕන 1,03,000 ගාන අපි යනවා 46 වෙනි ගානට වෙනි ගානට
කියවන්න 46. ඔබගේ සමාගමේ සේවකයෙකු ණය මුදලේ ගෙවීමට ඇති ශේෂය මත මසකට සමකටද මොකක්ද තියෙන්නේ මසකට 100%ක පොලියයි අනුපාතිකයක් යටතේ පොලි ගෙවන පදනම මත සමාන මාස වාරික 12කින් ගෙවා නිම කිරීම සඳහා රුපියල් 15000ක ණය මුදලක් ලබා ගනී. ඒ අනුව පහත දෑ ගණනය කරන්න. ගෙවිය යුතු මාස වාරිකයේ කීයද? හරි ඒක ඉස්සෙල්ලා කරලා ඉමු. තව පාරක් එක පාරක් හොඳට ගාන කියව ගන්න. right හරි අපි ගාන කියෙව්වා ඔක්කොම අය දැන් ගාන අපි පටන් ගමු මේ විදිහට ලියන්න මාස වාරිකයේ වටිනාකම මාස වාරිකයේ වටිනාකම රුපියල් x බැගින් යයි සිතමු රුපියල් x බැගින් යයි සිතමු එවිට මෙම වාරිකවල වර්තමාන වටිනාකම මොකෝ කියන්නේ මොකද වෙන්නේ මොකද ওই સિદ્ધාන්තය මම ලියන්නේ මෙම වාරිකවල වර්තමාන වටිනාකම දැන් ගනු ලබන ණය මුදල වන රුපියල් 15000ට සමාන වේ. දැන් ගනු ලබන ණය මුදල වන රුපියල් 15000ට සමාන වේ. right. දැන් ඕකට අපි ඇක්ෂන් ගමු. මෙන්න මෙහෙම අඳින්න. මාස වාරික කීයක්ද? 12ක්ද 10ක්ද? මාස වාරික 12ක්. රුපියල් 15000 ගානේ. 15000 තමයි දැන් ගත්තේ. අපි ගෙවන්නේ ණය මුදලයි ඔක්කොම රුපියල් x බැගින්. ආන්න කොහොම දාන්න
දන්න සිද්ධාන්තය මොකද මේ වගේ වෙලාවකදී? මෙන්න මේ වාරිකවල වර්තමාන අගය දැන් ගන්න ණය මුදලට සමානයි. right. මෙහාට එන්න. Cumulative present value at 1%. n සමානයි 12 දී. ගන්න වගුවෙන් 1% n සමානයි 12 දී. එකොළහයි දශම දෙකයි පහයි පහයි. ඔන්න හෙව්වා ගෙවන වාරිකවල වර්තමාන අගය. right. ඕක සමානයි අර 15000ට. මැද්දෙන් ලියන්න යටින්. ආන්න ඔහොම. හොයන්න x එදදාස් 333යි. ලියන්න යටින් මාස වාරිකයක වටිනාකම 1333යි. පළමු කොටස ඉවරයි. දෙවෙනි කොටස ගෙවනු ලබන මුළු පොලිය කීයද කියලා අහනවා. දැන් ගත්ත ණය මුදල කීයද? 15000යි. කොහොමද ඔක ගෙව්වේ පොලියත් එක්කම? 1333 ගානේ 12 වතාවක්. එහෙනම් පොලියත් සමග ගෙවන ලද මුළු මුදල ණය මුදල ගෙවීම සඳහා වාරික වශයෙන් ගෙවූ මුදල හොයන්න පුළුවන්. 1333 වැඩි කරනවා 12න්. ලියන්න යටින් ආයන්න දාලා ආයන්නද? ඔව් ලියන්න. වාරික වශයෙන් ගෙවූ මුළු මුදල සමානයි එදදාස් 333 වැඩි කිරීම 12 15996යි. යටින් ලබාගත් ණය මුදල සමානයි 15000යි. මෙන්න මුළු පොලිය. මුළු පොලිය 996යි. right. තරුවක් දාලා ලියන්න
තරුවක් දාලා ලියන්න. ඉහත ගැටලුවට අදාළව ඉහත ගැටලුවට අදාළව පළමු දෙවන හා තුන්වන මාස වාරිකවල පළමු දෙවන හා තුන්වන මාස වාරිකවල අඩංගු පොලි මුදල පොලිය කමා එක් වාරිකයේ අවසානයේ එක් වාරිකයේ අවසානයේ නෑ එක් වාරිකයේ තුල එක් වාරිකයේ තුල ණය මුදලින් ගෙවන කොටස එක් වාරිකයේ අවසානයේ නෙමි එක් වාරිකයේ තුල ණය මුදලින් ගෙවන කොටස ණය මුදලින් ගෙවන කොටස ගණනය කරන්න ගණනය සඳහා උපලේඛනයක් පිළියෙල කරන්න උපලේඛනයක් පිළියෙල කරන්න right අයිමත් කියවගන්නේ ප්‍රශ්නය එක් වාරිකයේ තුල අඩංගු පොලිය. දැන් ඔය පොලිය පළමු වාරිකයේ පොලිය වැඩි. මොකද ණය මුදල මුළු ණය මුදලටම පොලිය ගෙවනවානේ. දෙවන වාරිකයේ තුල අඩංගු පොලිය ටිකක් අඩු ඊට වඩා. මොකද ණය පොඩ්ඩක් අපි ගෙවලා ඉන්නේ දැන්. රයිට් මේ බලන්න. මාසය ආරම්භයේ ණය මුදල පේලි දෙක තුනක් ලියන්න පොලිය වාරිකය ණය මුදලින් ගෙවන කොටස මාසය අවසානයේ ණය ශේෂය මම මේ රයිට් කරනවා පොඩියට ගහන්නේ රයිට් උඩේව ලියා ගන්න මම කියන්නම් අයිමත් ෆස්ට් ටම එන්නේ මාසය ආරම්භයේ ණය ශේෂය පොලිය වාරිකය ණය මුදලින් ගෙවන කොටස මාසය අවසානයේ ණය ශේෂය right අයිමත් බලමු මාසය ආරම්භයේ ණය ශේෂය පොලිය වාරිකය ණය මුදලින් ගෙවන කොටස මාසය අවසානයේ ණය ශේෂය
right ගමු රූලක් කරලා පටන් ගන්න මාස 1 දී ණය මුදල් ලක්ෂ 15000යි ආන්න ඔහම දාන්න ඔය 15000න් කීයක් හරි අපි ගෙවන්නේ පළමු මාසේ අවසානයේදී එහෙනම් පළමු මාසෙට පොලිය අය කරනවා මේ 15000ටම යටින් හදන්න මෙන්න මෙහෙම 15000න් 100ට එකක් මෙන්න පොලිය 150යි ඒ 15000ටම පොලිය අය කරනවා වාරිකය 1333යි එහෙනම් මේ 1333 ඇතුලේ මේ 150ක පොලිය තියෙනවා මෙන්න ණය මුදලින් ගෙවන කොටස 1183යි එහෙනම් මේ 15000න් දිඩක් වෙන්නේ මේ වරහන් ඇතුලේ යටින් ලියන්න 15000න් අඩු වෙන්නේ 1183යි මෙන්න ණය මුදල මාසයේ අවසානයේදී 13817යි මෙහෙම ඉරක් ගහලා වෙන් කරගන්න දෙවන මාසේ දෙවන මාසේ ආරම්භයේ ණය ශේෂිකෙන් අර 13817 ඕකට පොලියක් ගෙවන්න ඕන 130 සත ඕනේ 138යි මාසේ ආරම්භයේ ණය ශේෂිතය තමයි පොලියක් ගෙවන්නේ අපි ගෙවනවා වාරිකේ 1333ක් ඔය වාරිකේ ඇතුලේ මෙන්න මේ පොලිය තමයි අඩංගු දෙවෙනි මාසේ පොලිය ඒක අඩු කරලා ණය මුදලින් ගෙවන කොටස 1333න් 138ක් අඩු කරලා දාන්න ණය මුදලින් ගෙවන කොටස එහෙනම් දැන් වර්ෂ මාසේ අවසන් ණය ශේෂය කීයද මාසේ ආරම්භයේ තිබුණ 13817 ඕක ලියාගෙන තුන්වෙනි මාසේ තනියම කරන්න
right 12622යි සත ගන්න එපා 100ට 1යි වාරිකේ අපි ඩිසයිඩ් කරලා ඉවරයි එදදාස් 207යි ඔහොමයි යන්නේ. ඔය ෂෙඩියුල් එකේ accountant කෙනෙක් කොහොමද හදන්න ඕන අන්තිමේට. ඒ කියන්නේ ණය මුදල ගන්න වෙලාවේ පෙන්වන්න එපා ඩිරෙක්ටර් බෝඩ් එකට කොහොමද පේමන්ට් එක යන්නේ කියලා. right. හරි. මෙහෙම ගිහිල්ලා 12ක් ගියාට පස්සේ මේ 12 වෙනි එකේ අවසානයේ මෙන්න මෙතන බිඳුව වෙන්න ඕන. ඒ වගේම 12 වෙනි එකේදී පස්සේ මේ ටික එකතු කරාම මේ පොලි ටික එකතු කරාම 996 වෙන්න ඕන එකතුව. මේ ටික එකතු කරාම 15000 වෙන්න ඕන ණය මුදලින් ගෙවන කොටස එකතුව. එකතුව. right මේ ගාන ලියන්න ටක් ගාලා දැන් කරන්න ඔක්කොමයි ලියාගෙන මේ ගාන රුපියල් මිලියන 2.5ක ණය මුදලක් වර්ෂ 4ක් පුරා සමාන මාස වාරික වලින් ගෙවීමේ එකඟතාවයේ මත ලබා ගන්නා ලදී. ගෙවීමේ එකඟතාවයේ මත ලබා ගන්නා ලදී. අයන්න මාස වාරිකයක වටිනාකම කීයද? ආයන්න පළමු දෙවන හා තුන්වන මාස සඳහා මාස වාරිකවල පළමු දෙවන හා තුන්වන මාස වාරිකවල අඩංගු පොලිය හා ණය මුදලින් ගෙවන කොටස වෙන වෙනම දැක්වෙන පරිදි උපලේඛනයක් පිළියෙල කරන්න. ටක් ගාලා විනාඩි 5න් හදන්න බලන්න ඔක්කොම ගානම.
රයිට්. ගාන පටන් ගන්න කොහොමද මම හිතන්නේ ඔයගොල්ලෝ ඒ ගාන පටන් ගත්ත විදිය හරිද කියලා. මම කිව්වා අර ගන්න පටන් ගන්න විදිහට පටන් ගන්න. ලියන්න මේ විදිහට. ගෙවුම් ලබන මාස වාරිකය රුපියල් X බැගින් යයි සිතමු. ගෙවුම් ලබන මාස වාරිකය රුපියල් X බැගින් යයි සිතමු. ලියන්න. එවිට මෙම වාරිකවල වර්තමාන වටිනාකම එවිට මෙම වාරිකවල වර්තමාන වටිනාකම දැන් ගනු ලබන ණය මුදල වන රුපියල් මිලියන 2.5ට සමාන වේ. රුපියල් මිලියන 2.5ට සමාන වේ. අඳින්න ওই විදියට. අර ණය මුදලත් මම එතන මාක් කරා. 25 ලක්ෂයයි. right. සිද්ධාන්තය මොකද්ද? අපි මෙන්න මේකේ වර්තමාන අගය හොයමු. මෙදිනට අගය. ඒක මේකට සමානයි. ගන්න. කොහොමද මේ වාර්ෂික එක වර්තමාන අගය හොයන්නේ? x වැඩි කරනවා cumulative present value at ඔය 15% කියන්නේ වාර්ෂික එක 12න් බෙදුවම 1.25යි. ඒ කියන්නේ 0.125යි. ආන්නෝ n සමානයි 48යි. අන්නොහොම right. දැන් මට මේක වගුවෙන් බලන්න බෑ. මේ පොලි අනුපාතේ මේ වගේ රේට් එකකට නෑ. දකුණු පැත්තේ අද ගිය සෙෂන්ස් වල ඉගෙන ගත්ත cumulative present value මෙන්න මේ සූත්‍රයෙන් දකුණු පැත්තට වෙන්න හොයාගන්න. ආන්නෝ ඕක ගහන්. එක ඍණ 1.0125 බල ඍණ 48 සමානයි. බෙදීම සමාන.
35.931යි. අයිම බලමු හරියට ගැහුවා කියලා. right. Cumulative present value 35.931. ගේන්න මෙතනට. මෙතනට ගේන්න. තිස්පාය දශම 931x ඔන්න වර්තමාන අගය. ඕක සමානයි මෙන්න මේ 25 ලක්ෂයට. මේකයි සමාන කරන්නේ. right 35.931x සමානයි 25 ලක්ෂයට. x හොයන්න. කීය දෙන්නේ? හැට 9,578ක් වගේ. මේ ටික ලියාගන්න. මාස වාරිකයක වටිනාකම්. හැට 9,578යි. ඒ ගානේ ඉතුරු කොටසක් ටක් ගාලා අපි කරමු මේ සෙෂන් එක ඉවර කරන්න කලින්. හරිද මේක හරිද? right. ඊට පස්සේ මොකද අහන්නේ? පළමු දෙවන හා තුන්වන මාසවල ගෙවන පොලිය හා ණය මුදලින් ගෙවුම් ලබන කොටසේ වටිනාකම සඳහා උපලේඛනය පිල්ල කරන්න. ගහමු මේ ෂෙඩියුල් එක ටක් ගාලා. ලියන්න මාසය මාසේ ආරම්භයේ ණය මුදල පොලිය වාරිකය ණය මුදලින් ගෙවන කොටස මම මේ රයිට් කරන ඒවා පොඩියට ගහන්න. පොඩියට කියන්නේ අනිත් ඒවාට වඩා පොඩියට. ණය මුදලින් ගෙවන කොටස. හරිද? මාසය ආරම්භයේ ණය ශේෂය right. එහෙනම් ඒ වගුව පුරවගෙන ඊගාව සෙෂන් එකට සම්බන්ධ වෙන්න මෙන්න මේ ගණන් ටිකත් හදාගෙන ඔය වගුවත් පුරවගෙන 52 වෙනි ගාන 47 48 ඒ වගුවත් පුරවගෙන 47 48 පුළුවන් නම් 49ත් ඔන්න ඔය ගණන් තුනත් කොලේක හරි හදාගෙන තමයි ඊගාව සෙෂන් එකට ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න ඕනේ. right. ඇති එහෙනම් උතන